අයබෝවන් අපි අද කතා කරන්න යන්නේ හැමදාම වගේ විභාගයේ MCQ එකක් වන ක්වොන්ටම් අංක ගැන. මේකෙන් අනිවාර්යෙන් MCQ එකක් විභාගයට එනවා. ඒකින්ද අපි මේක පිළිබඳ තොරතුරු ටික කතා කරනවා. මේකේ MCQ දෙක තුනක් අපි පෞගේ පාරවල් වල ටික කතා කරනවා. ඉතින් මේකෙන් ඕගොල්ලන්ට පුළුවන් අනිවාර්යෙන් මේ විභාගයට එන එක මේ අවුරුදු දෙකක් කරන්න. හරි. ඒක වැදගත්. ක්වොන්ටම් අංක. දැන් මේ ක්වොන්ටම් අංක කියන්නේ මොකද්ද? ඒ පිළිබඳ සියල්ලම දැනගන්න. හරිද? මේ කියන ලේසි. හරිද? එයා බලමු මොකද්ද මේ ක්වොන්ටම් අංක කියලා කියන්නේ කියලා. හරිද? ක්වොන්ටම් අංක. ක්වොන්ටම් අංක. දැන් මේ ක්වොන්ටම් අංකෙන් කියවෙන්නේ ළමයි මේකේ කියවෙන්නේ ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාවය පිළිබඳව. යම්කිසි පරමාණුවක පවතින ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාවය. ඒ කියන්නේ දැන් මෙහෙම කතාවක්. දැන් අපේ අනන්‍යතාවය තියුණු කරන්න ළමයි දැන් ඕගොල්ලෝ ඉන්නවා හැමෝම ඉන්නවා ළමයි ඉන්නවා හැමෝටම ඉන්නවා. දැන් මේගොල්ලෝගේ අනන්‍යතාවය තහවුරු කරන්න අපේ අනන්‍යතාවය තහවුරු කරන්න අපිට තියෙන්නේ ඩෙන්සිටි. ඒ ඩෙන්සිටි අංක ටිකක් තියෙන. ඒ අංක ටික අපිට මාවේනික අංක ටිකක්. ඒ වගේ ළමයි යම්කිසි පරමාණුවක පවතින ඉලෙක්ට්‍රෝනයක් අනන්‍යතාවය නැත්නම් මේ තියෙන ඉලෙක්ට්‍රෝනය කියලා හඳුනා ගන්න භාවිතා කරන්න පුළුවන් එකක් තමයි මේ ක්වොන්ටම් අංක කියලා කියන්නේ. එතකොට මේ ක්වොන්ටම් අංක වලින් කරන්නේ මොකද්ද? එතකොට ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාවය තහවුරු කිරීම. ක්වොන්ටම් අංක වලින් කරන්නේ ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාවය. ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාවය තහවුරු කිරීම. හරි. ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාවය තහවුරු කිරීම. හරිනේ. ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාවය තහවුරු කිරීම. අපි මේටි ගැන ගමු. පාඨලේසී මේටි. හරි. ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාවය තහවුරු කිරීම. හරි. ක්වොන්ටම් අංක වලින් කරන්නේ તો ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාවය තහවුරු කරන්න අපේ අනන්‍යතාවය අපි තහවුරු කරගන්නේ ඩෙන්සිටි. ඒ ඩෙන්සිටි අපේ හැඳුනුම්පතේ තියෙන අංක වලින්. ඒ අංක අපිටම ආවේනික. එතන මේකේ ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාවය යම්කිසි පරමාණුවක පවතින ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාවය තහවුරු කරන්නේ ක්වොන්ටම් අංක මගින්. එතකොට පුතේ ක්වොන්ටම් අංක මගින් ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාවය තහවුරු කරන්නේ අපේ තහවුරු කරනකොට අපිට තහවුරු කරන්නේ ඩෙන්සිටි අංක මගින්. මේක ක්වොන්ටම් ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාවය තහවුරු කරන්නේ ක්වොන්ටම් අංක මගින්. හරි. ක්වොන්ටම් අංක ගුවම මේකේ කියන්නේ ක්වොන්ටම් අංක කුලකයක් මගින්. හරි. ක්වොන්ටම් අංක කුලකයක් මගින්. හරි. ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාවය තහවුරු කරන්නේ ක්වොන්ටම් අංක කුලකයක් මගින්. ක්වොන්ටම් අංක කුලකයක් මගින්. දැන් මේ මොකද මේ ක්වොන්ටම් අංක කුලකයක් මගින් කියලා කියන්නේ? කුලකයක් මගින් කියලා කියන්නේ මෙහෙමයි. හරි. දැන් මේකේ ළමයි අංක 4කින් ක්වොන්ටම් අංකයේදී ක්වොන්ටම් අංක කුලකයක ඉලක්කම් 4ක් තියෙනවා. මේ 4ෙන් තමයි ඒ අදාළ ඉලෙක්ට්‍රෝනය තහවුරු කරන්නේ. ඒ 4 තමයි මෙන්න මෙහෙම. හරි. පළවෙනි එක තමයි ළමයි ප්‍රධාන ක්වොන්ටම් අංකය. පළවෙනි එක ප්‍රධාන ක්වොන්ටම් අංකය. මේ හරියද යන්නම්කෝ. පළවෙනි එක ප්‍රධාන ක්වොන්ටම් අංකය. පළවෙනි එක ප්‍රධාන ක්වොන්ටම් අංකය. හතරකින් කියවෙනවා ඒකවල. ප්‍රධාන ක්වොන්ටම් අංකය. ප්‍රධාන ක්වොන්ටම් අංකය. හරි. ඊට පස්සේ මේක තමයි පළවෙනි එක. දැන් හතරකින් කිව්වනේ. දෙවෙනි එක උද්දිකාංශ ක්වොන්ටම් අංකය. උද්දිකාංශ ක්වොන්ටම් අංකය. තුන්වෙනි එක චුම්බක ක්වොන්ටම් අංකය. තුන්වෙනි එක චුම්බක ක්වොන්ටම් අංකය. තුන්වෙනි එක චුම්බක ක්වොන්ටම් අංකය. හතරවෙනි එක භ්‍රමණ ක්වොන්ටම් අංකය. මම තමයි ඒක නම් කරලා තියෙන්නේ. භ්‍රමණ ක්වොන්ටම් අංකය. හරිද? භ්‍රමණ ක්වොන්ටම් අංකය. දැන් පොතේ මේකෙදි ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාවය තහවුරු කරන එක තමයි ක්වොන්ටම් අංක කුලකයක් මගින් නැත්නම් ක්වොන්ටම් අංක වලින් කරන්නේ. ඒ ක්වොන්ටම් අංක කිව්වම ඒක ක්වොන්ටම් අංක දැන් ඉලෙක්ට්‍රෝනික අනන්‍යතාවය තහවුරු කරන්න ක්වොන්ටම් අංක කුලකයක් තියෙනවා. ඒකට
කරුණු හතරක් තියෙනවා. නැත්නම් ඉලක්කම් හතරකින් තමයි අපි ඉලෙක්ට්‍රෝන අනන්‍යතාවය තහවුරු කරන්නේ. දැන් අපේ ID එකේ ඉලක්කම් 10ක් තියෙනවා වගේ මේකෙදි ඉලෙක්ට්‍රෝනික අනන්‍යතාවය තහවුරු කරන්න ඉලක්කම් තියෙන්නේ 4යි. ඒ ඉලක්කම් 4ෙන් කියවෙන්නේ මොනවද කියන එක තමයි අපි අදහස් කරන්නේ ඉගෙන ගන්න යන්නේ මෙතනදී. ඒ ඉලක්කම් 4ෙන් පළවෙනියටම තියෙන ඉලක්කමෙන් කියවෙන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය කියන එක. දෙවෙනි එකෙන් කියවෙන්නේ උද්දිඝාංශ ක්වොන්ටම් අංකය කියන එක. තුන්වෙනි එකෙන් කියවෙන්නේ චුම්බක ක්වොන්ටම් අංකය කියන එක. හතරවෙනි එකෙන් කියවෙන්නේ භ්‍රමණ ක්වොන්ටම් අංකය. දැන් මේවට මේ කෙටි යෙදුම් දීලා තියෙනවා ප්‍රධාන ක්වොන්ටම් අංකයට n කියලා කියන්නේ. ඕක මතක තියාගන්න. ප්‍රධාන ක්වොන්ටම් අංකයට n කියලා කියන්නේ. හරි. උද්දිඝාංශ ක්වොන්ටම් අංකයට කියන්නේ l කියලා. හරි. උද්දිඝාංශ ක්වොන්ටම් අංකයට කියන්නේ l. හරි. n කියලා කියන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය, l කියලා කියන්නේ උද්දිඝාංශ ක්වොන්ටම් අංකය, චුම්බක ක්වොන්ටම් අංකයට කියන්නේ ml කියලා. චුම්බක ක්වොන්ටම් අංකයට කියවෙන්නේ ml කියලා. භ්‍රමණ ක්වොන්ටම් අංකයට කියවෙන්නේ ms කියලා. භ්‍රමණ ක්වොන්ටම් අංකයට ms කියලා තමයි කියන්නේ. එතකොට ක්වොන්ටම් අංක කුලකයක් තියෙනවා. ඒකෙදි ඉලෙක්ට්‍රෝනික අනන්‍යතාවය තහවුරු කරන්නේ ක්වොන්ටම් අංක 4කින්. ඒ 4ෙන් කියවෙන්නේ පළවෙනියටම තියෙන ඉලක්කම n, ඊළඟට l, ඊළඟට ml, ඊළඟට ms. ඒක ක්වොන්ටම් අංක කුලකය කියලා කියවෙන්නකොට කියවෙන්නේ මේක ළමයි n කියන එකයි, l කියන එකයි, ml කියන එකයි, ms කියන එකයි. මෙන්න මේ හතරෙන් තමයි ක්වොන්ටම් අංකයක් නිරූපණය කරන්නේ. ඒක ක්වොන්ටම් අංකයක් කවුරුහරි දීලා තිබ්බොත් ඒකේ ඉලක්කම් හතරක් තියෙනවා. ඒ හතරේ n, l, m, l, ms මේ කරුණු ටික තියෙනවා. right. n කියලා කියන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය, 2 උද්දිඝාංශ ක්වොන්ටම් අංකය, 3 චුම්බක, 4 භ්‍රමණ ක්වොන්ටම් අංකය. උදේ මේ බලන්න. මොකද්ද මේ ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් කියවෙන්නේ? ඉතින් ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් කියවෙන්නේ මෙන්න මේ කාරණා. ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් කියවෙන්නේ එයා ඒ ඉලෙක්ට්‍රෝනය කීවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේද තියෙන්නේ කියලා. කීවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේද කියලා. කීවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ. හරි. ශක්ති මට්ටම. අනේ ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් කියවෙන්නේ ප්‍රධාන ශක්ති මට්ටම. එයා ඉන්න ශක්ති මට්ටම. දැන් ඉලෙක්ට්‍රෝන ඉන්නේ මොන ප්‍රධාන ශක්ති මට්ටමේද? හරි. ඊළඟට L කියන එකෙන් උද්දිඝාංශ ක්වොන්ටම් අංකයෙන් කියවෙන්නේ ඒ ඉලෙක්ට්‍රෝනය ඉන්නේ මොන උපශක්ති මට්ටමේද කියලා. මොන උපශක්ති මට්ටමේද කියලා. මොන උපශක්ති මට්ටමේද කියලා. හරි. ඒ කියන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් කියවෙන්නේ දැන් ඉලෙක්ට්‍රෝනික අනන්‍යතාවය තහවුරු කරනවා නම් ඉලෙක්ට්‍රෝන ඉන්න විදිය ගැන කියවෙන්නේ එපේ. මේකේ අංක 4කින් තමයි ඒක කියවෙන්නේ. n, l, ml, ms කියලා. ඒතර n කියන එකෙන් කියවෙන්නේ ප්‍රධාන ශක්ති මට්ටම. ඒ ඉලෙක්ට්‍රෝනේ මොන ප්‍රධාන ශක්ති මට්ටමේද ඉන්නේ? 2. l වලින් කියවෙන්නේ ඒ ඉලෙක්ට්‍රෝනේ මොන උපශක්ති මට්ටමේද ඉන්නේ? 3 වෙනි එක චුම්බක ක්වොන්ටම් අංකයෙන් කියවෙන්නේ පුතේ ඒ ඉලෙක්ට්‍රෝනේ මොන කාක්ෂිකයේද ඉන්නේ කියන එක. ඒ ඉලෙක්ට්‍රෝනේ මොන කාක්ෂිකයේද ඉන්නේ කියන එක. මොන කාක්ෂිකයේද ඉන්නේ කියන එක. හරි. ඒ ඉලෙක්ට්‍රෝනේ කාක්ෂිකය. ඒ වගේම 4 වෙනි එකකින් භ්‍රමණ ක්වොන්ටම් අංකයෙන් කියවෙන්නේ ඒ ඉලෙක්ට්‍රෝනේ මොන පැත්තට භ්‍රමණය වෙනවද කියලා. භ්‍රමණ දිශාව. හරි. ඉලෙක්ට්‍රෝනේ භ්‍රමණ දිශාව. මෙන්න මේවායින් තමයි පෙන්වන්න කරන්නේ. හරිද? එතකොට n වලින් පෙන්වන්නේ ඒ ඉලෙක්ට්‍රෝනේ මොන ප්‍රධාන ශක්ති මට්ටමේද? ඊළඟට ප්‍රධාන ශක්ති l වලින් කියවෙන්නේ ඒ ඉලෙක්ට්‍රෝනේ ඒ ප්‍රධාන ශක්ති මට්ටමේ මොන උපශක්ති මට්ටමේද ඉන්නේ. ඊට පස්සේ ml වලින් කියවෙන්නේ ඒ උපශක්ති මට්ටමේ මොන කාක්ෂිකයේද ඉන්නේ කියන එක. ms වලින් කියවෙන්නේ ඒ කාක්ෂිකේ කොයි පැත්තට භ්‍රමණය වෙනවද කියන එක. ඒතකොට ඉලෙක්ට්‍රෝනික අනන්‍යතාවය තහවුරු කරන්නේ මේ විදිහට. n, l, m, l, ms. ප්‍රධාන ශක්ති මට්ටම මොකද්ද? එයා ඉන්න. උපශක්ති මට්ටම මොකද්ද? එයා ඉන්න. කාක්ෂිකය මොකද්ද? එයා ඉන්න. ඊට පස්සේ කොයි පැත්තට ඒ කාක්ෂිකය තුල එයා කොයි පැත්තට භ්‍රමණය වෙමින් පවතිනවද කියන එක. right. ඒක ක්වොන්ටම් අංක වලින් ගන්නේ ඕම් ඔය ටික. right. දැන් අපි ඒක ගැන පොඩ්ඩක් ඉගෙන ගමු. හරි. ඒ ඔයාලට මේක අත්‍යවශ්‍යයි නේද? ඔයගොල්ලෝ මේක ඉස්සෙල්ලා ලියා ගන්න. මම දැන් මාකනවා මේක තමයි. හරි. ඔයගොල්ලෝ මේක ලියලා තියාගෙන ඉන්න. දැන් මම මේක ලියලා තියෙනවා කියලා මතකෙන් තමයි කියන්නේ. හරි. ඒතර එන්නේ ඔය ටික සිද්ධි ටික. හරිද? right. දැන් මම මේක පොඩ්ඩක් මකනවා. අපි පොඩ්ඩක් පරමාණු ගැන චුට්ටක් බලමු. හරි. right. ඒ ඔයගොල්ලෝ මේව ලියාලා තියාගන්න මේක වහල ඉවර වෙලා. ඒ කියන්නේ මේක නවත්තන ඉවරලා මේ ලියන ඒවා ටික ඔයගොල්ලෝ ලියා ගන්න. හරි. දැන් මම මේවා මතකයි කියලා හිතාගෙන තමයි කරන්නේ. දැන් බලන්න පුතේ එතකොට සිද්ධිය. එතකොට ක්වොන්ටම් අංකයක
ක්වොන්ටම් ඉලෙක්ට්‍රෝන ගණන්‍යතාවය තමයි තහවුරු කරන්නේ. ඒකෙදි ප්‍රධාන ඒවා හතරක් ගැන කියවෙනවා ක්වොන්ටම් මංගේදී. ප්‍රධාන ශක්ති මට්ටම නැත්නම් N L M L MS කොහොම ඔය කරුණද. ඊට කලින් පොඩ්ඩක් යන්කෝ මෙහෙම ගෙන. මේ පරමාණුවක් තියෙනවා. පරමාණුවේ මැද න්‍යෂ්ටිය තියෙනවා. දැන් අපිට ඕම් පේනවා. ධනාරෝපිත න්‍යෂ්ටිය තියෙනවා. ඒ පරමාණුව වටේ ශක්ති මට්ටම් තියෙනවා. ඊටයි තව ශක්ති මට්ටමක් තියෙනවා. මේකෙන් කරු ටික අපි බලාගමු ඈ. ඔන්න තව ශක්ති මට්ටම් තියෙනවා. තව ශක්ති මට්ටම් තියෙනවා. මේ පරමාණු මැද න්‍යෂ්ටිය තියෙනවා. ඒක වටේ තියෙනවා ශක්ති මට්ටම්. දැන් මේ මැද න්‍යෂ්ටිය තියෙන්නේ න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටිය හොයාගත්තේ කවුද ළමයි? න්‍යෂ්ටිය හොයාගත්තේ අර්නස්ට් රදර්ෆෝඩ්. අර්නස්ට් රදර්ෆෝඩ් න්‍යෂ්ටිය හොයාගත්තේ අර්නස්ට් රදර්ෆෝඩ්. දැන් මේකේ මේ ප්‍රධාන විදිහට ශක්ති මට්ටම් තියෙනවා. ওই ප්‍රධාන ශක්ති මට්ටම් අපි නම් කරන්නේ ඔයාලනේ. නම් කරන මතකද K L M N O වගේ. ඒ පරමාණුවක් වටේ ගත්තාම ළමයි ශක්ති මට්ටම් ගාන බැලුවාම තියෙනවා අනන්තයක් විතර තියෙනවා කියලා තමයි කියන්නේ. යම් කිසි ඕනම පරමාණුවක ශක්ති මට්ටම් අනන්තයක් දක්වා තියෙනවා. දැන් මේක 4යි වෙලා දෙන්නේ 1 2 3 4. එතකොට මේ තියෙන අපිට ප්‍රධානව දැන් අපි පරමාණුවක් දිහා එළින් බැලුවම අපිට පේන්නේ ඕම් ওই ශක්ති මට්ටම් 4 තියෙනවා. ඒ ප්‍රධානව ඕම් වගේ ශක්ති මට්ටම් මෙහෙම තියෙනවා. එතකොට මේකේ ප්‍රධාන ශක්ති මට්ටම් මේක ඕනනම් මේකේ පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම නැත්නම් n සමානයි 1යි. අපි කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම n වලින් නම් කරන්න කියලා. මේ පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ නම් අදාළ ඉලෙක්ට්‍රෝනයේ තියෙන n සමානයි 1යි. එතකොට දෙවෙනි ශක්ති මට්ටමේ නම් ඉලෙක්ට්‍රෝනයේ තියෙන n සමානයි 2යි. තුන්වෙනි ශක්ති මට්ටමේ නම් ඉලෙක්ට්‍රෝනයේ තියෙන n සමානයි 3යි. හතරවෙනි ශක්ති මට්ටමේ නම් ඉලෙක්ට්‍රෝනයේ තියෙන n සමානයි 4යි. එතකොට n සමානයි අනන්තයේ දක්වා වෙනකන් ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේ ශක්ති මට්ටම් තියෙනවා. හරිද? එතකොට මේ තියෙන්නේ ප්‍රධාන ශක්ති මට්ටම්. එතකොට ළමයි අපිට එළියෙන් බැලුව ගමන් ඉස්සෙල්ලාම පේන්නේ ඉලෙක්ට්‍රෝන එක ප්‍රධාන ශක්ති මට්ටම් ටික. ඒ පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ නම් එයාගේ ප්‍රධාන ශක්ති මට්ටමේ අංකය අපි දෙන්නේ n සමානයි 1යි කියලා. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ නම් ඉන්නේ n වලට අගේ ඉන්නේ 2යි කියලා. මොකද අපි දන්නවා ක්වොන්ටම් මංග එක මේ බලන්න මේ පැත්තෙන් ලියන්නේ. ක්වොන්ටම් මංග කුලයක එක ප්‍රධානය දෙන n l වල දන්නවද? ml ms කියලා. හරි. දැන් මේ ටික ගත්තාම ක්වොන්ටම් මංග කුලයකේ මේ ටිකනේ තියෙන්නේ. පුතේ එතකොට n වලින් කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටමනේ. එතකොට මෙයා ඉන්නේ මොන ප්‍රධාන ශක්ති මට්ටමේ? පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ නම් n වලට දාන්නේ 1යි කියලා. එයා දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ නම් ඉන්නේ මෙතෙන්ට දානවා 2යි කියලා. හරි. එයා තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ නම් ඉන්නේ මෙතෙන්ට ලියනවා 3යි කියලා. 1 2 3 දෙනම ලියන්න 3 විතරක් ලියනවා. හරි. right. එතකොට ඕම් ප්‍රධාන ශක්ති මට්ටම කියන එක පිළිබඳව අදහසක් ආවා. දැන් මේ ප්‍රධාන ශක්ති මට්ටම මෙහෙම පෙවුනට අපි මේක මෙතනින් කපනවා. මම මේක කොටසක් වෙන් කරනවා ප්‍රධාන ශක්ති මට්ටම. දැන් මේ ප්‍රධාන ශක්ති මට්ටම මෙතනින් කපලා මම එළියට ගන්නවා ප්‍රධාන ශක්ති මට්ටම පොඩ්ඩක් ලොකු කරලා අපි බලනවා. හරි. දැන් ලොකු කරලා බලනවා. එතකොට මේෙන් තියනවා තමයි ප්‍රධාන ශක්ති මට්ටම ඈ. ඕන් තියෙනවා ඕම යනවා. මේ තියෙන ප්‍රධාන ශක්ති මට්ටම. අපිට මෙහෙම පේන්නේ. හරි. මේ විදිහට ප්‍රධාන ශක්ති මට්ටම යනවා. ඒ කියන්නේ මේ අනේකනේ. මේ අනේක කපලා එකකින් කෑල්ලක් එළියට ගත්තා. ඒතර මේ විදිහට ඕම් ප්‍රධාන ශක්ති මට්ටම දැන් මේක වටේ ඕම තියෙනවා. හරි. දැන් මේ තියෙන ප්‍රධාන ශක්ති මට්ටම මේක බැලුවාම ළමයි තව ටිකක් සූම් කරලා මේක අස්සේ ළමයි තව ශක්ති මට්ටම පොඩියට යනවා. මේක අස්සේ තව එකක් යනවා. ඒ කියන්නේ මේක එළියෙන් බැලුවම පේන්නේ නැහැ. ඈතින් ඉඳලා බැලුවම උගුක් පේන්නේ නැහැ. මේක කපලා බැලුවම මේ ඒක අස්සේ තව එකක් වෙනවා. තව ශක්ති මට්ටම. තේරෙනවද? එතකොට ඒ යන එකට කියන්නේ අපි උපශක්ති මට්ටම කියලා. හරි. ඒකට කියන්නේ උපශක්ති මට්ටම. මේ තියෙන උපශක්ති මට්ටම. එතන මේ පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම ඒකේ උපශක්ති මට්ටම එකක් යනවා. හරිද? ඒක උපශක්ති මට්ටම එකක් යනවා. එතන පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම එතන මෙතන n වලට එන්නේ ආගේ එකයි. මේ පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම n සමානයි එකයි. එතකොට පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටමක් යනවා. උපශක්ති මට්ටම ළමයි ඒක නම් කරන්නේ පළවෙනි උපශක්ති මට්ටම මේක නම් කරනවා S කියලා. පළවෙනිට මෙන්න උපශක්ති මට්ටම S. ඒ පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම නම් ඒකේ උපශක්ති මට්ටම එකක් යනවා. අපි දෙවෙනි එකත් කපලා ගන්නවා ඔය විදිහට. දෙවෙනි එක කපලා බලනවා මේ විදිහට. ඔය දෙවෙනි ශක්ති මට්ටම යනවා
n සමානයි 2 1 මේ කපල බැලුවා මාර සිද්ධිය වෙනවා මේක ඇතුලේ උපශක්ති මට්ටම් දෙකක් යනවා මේක ඇතුලේ උපශක්ති මට්ටම් දෙකක් යනවා මේක ඇතුලේ උපශක්ති මට්ටම් දෙකක් යනවා මේ n සමානයි 2 දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටම හරි උඩට බලා ගන්නකො දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් දෙකක් යනවා ඒවත් නම් කරනවා අර විදිහට පළවෙනියටම දැක්ක එක S දෙවෙනියට තියෙන එක P හරි SP කියලා ඒක පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම ඇතුලේ උපශක්ති මට්ටම් එකයි දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් දෙකයි තුන්වෙනි එක අපි කපලා ගන්නවා හරි තුන්වෙනි එකත් කපලා ගන්නවා බලන්න අර මොකක් හරි රටාවක් තියෙනනේ පළවෙනි එකේ නම් තියෙන උපශක්ති මට්ටම එකයි දෙවෙනි එකේ නම් උපශක්ති මට්ටම් දෙකයි තුන්වෙනි එක අපි කපලා ගමු තුන්වෙනි එක කපලා ගත්තාට පස්සේ තමයි අල මගුලයි තියෙන්නේ ඒකේ තුනක් තියෙනවා ඒකේ උපශක්ති මට්ටම් තුනක් තියෙනවා මේ පොඩි වයර් වගේ ඒවා තුනක් හරි ඒක අපි ඒව නම් කරනවා ළමයි S P පළවෙනියට තියෙන එක S ඊළඟ එක P ඊළඟ එක D ඒ කියනවා SPD කියලා උපශක්ති මට්ටම් එක. ඒ උපශක්ති මට්ටම් නම් කරනවා. මේ කියන්නේ S උපශක්ති මට්ටම මේ කියන්නේ S උපශක්ති මට්ටම කොයි P උපශක්ති මට්ටම මෙතන වෙනස් එකිනෙකට මේ තියෙන්නේ S උපශක්ති මට්ටම ඒ යන්නේ පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම යන්නේ. මේ තියෙන්නේ දෙවෙනි උපශක්ති මට්ටමෙන් යනවා S කියලා ඒකුත් යනවා ඊට P ඒකුත් යනවා. තුන්වෙනි එකේ උපශක්ති මට්ටම් 3යි එයාගේ උපශක්ති මට්ටම් SPD කියලා නම් වෙනවා. දැන් අපි හතරවෙනි එකත් කපලා බලමු. මේ තියෙන්නේ n සමානයි තුන්වෙනි එක. n සමානයි 3යි. ඊළඟ හතරවෙනි එක කපනවා පුතේ හතරවෙනි එක කපලා බලනවා. හතරවෙනි එකත් කපලා අරන් බැලුවට පස්සේ ඒකේ ළමයි දී බැලුවම මේ විදිහට තමයි. උපශක්ති මට්ටම ඒක යනවා 4ක්. ඒ උපශක්ති මට්ටම් 4ක් යනවා. හරි. ඒ හතර අපි නම් කරනවා මේ විදිහට. ඒකේ එක S P D F කියලා. මේ තමයි. D P S. ඒක උපශක්ති මට්ටම් 4. හරි. n සමානයි 4. මේ එතකොට උපශක්ති මට්ටම් බලන්නකො මේ වැඩි. හරි. පළවෙනි එකේ උපශක්ති මට්ටම් 1යි. පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම 1යි. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් 2යි. තුන්වෙනි එකේ උපශක්ති මට්ටම් 3යි. හතරවෙනි එකේ උපශක්ති මට්ටම් 4යි. එහෙනම් පස්වෙනි එකක් ගත්තොත් ඒකේ උපශක්ති මට්ටම් 5යි. හයවෙනි එක ගත්තොත් ඒකේ උපශක්ති මට්ටම් 6යි. හරි. ඒතර අනන්තයේ ශක්ති මට්ටම ගත්තොත් ඒකේ උපශක්ති මට්ටම් අනන්තයක් තියෙනවා. තේරුණාද? දැන් අපි එළියේ මේක තමයි මේ තියෙන අපි තව ටිකක් zoom කරපුවාම අපිට පේනවා ප්‍රධාන ශක්ති මට්ටමේ ASCII තව උපශක්ති මට්ටමක් යනවා. ප්‍රධාන ශක්ති මට්ටම ASCII තව උපශක්ති මට්ටමක් යනවා පේනවා. හරිද? අපි ඒක ටිකක් එළියට එන්න අපිට පේන්නේ නැහැ උපශක්ති මට්ටම අපිට පේන්නේ ප්‍රධාන ශක්ති මට්ටම විතරයි. මේ තියෙන්නේ අපිට එළියෙන් බැලුවම පේන දේ. ඒක අපිට උපශක්ති මට්ටම් කියලා එකක් පේන්නේ නැහැ. මේ ප්‍රධාන ශක්ති මට්ටම් ටික විතරයි පේන්නේ. ඒක අපි තවදුරටත් zoom කරලා බලුවම තමයි අපිට උපශක්ති මට්ටම් කියන එක පේන්නේ මේ විදිහට. ඒක අපි දැනගත්තා දැන් පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් 1යි දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් 2යි ඕ වගේම අනන්තයේ වෙන ශක්ති මට්ටම කරගන් ගියොත් ඒකේ උපශක්ති මට්ටම් අනන්තයක් තියෙනවා. ඒ තියෙන උපශක්ති මට්ටම් නම් කරන්නේ S P D කියලා නම් කරන්නේ. පළවෙනි එකේ එතකොට S උපශක්ති මට්ටමක් විතරයි දෙවෙනි එකේ S ඒකුයි P ඒකුයි තියෙනවා. තුන්වෙනි එකේ SP D කියලා එකක් තියෙනවා. හතරවෙනි එකේ SP D F කියලා තියෙනවා. අනන්ත වෙන එක ගත්තොත් එහෙම දිගට අනන්තයක් වෙනකම්ම තියෙනවා. right? දැන් ළමයි අපි දැන් ඕම ආපහු zoom out කරනවා එළියට එනවා. එතකොට ඉලෙක්ට්‍රෝන තියෙන්නේ මේකේ. හරි. මේ උපශක්තිම. ඒ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ මෙහෙම. හරි. දැන් මේ ඉලෙක්ට්‍රෝන තියෙනවා. මොන තියෙනවා? තැන් වල ඉලෙක්ට්‍රෝන තියෙනවා. දැන් ඉලෙක්ට්‍රෝන අපි ඔය කාලේ වටේම තියෙනවා කියලා ඉගෙන ගත්තට දැන් මේකේ නම් ඉලෙක්ට්‍රෝන එහෙම හැමතැනම නැහැ. දැන් මම මේ හරියෙන් ආය අදින්න පොඩ්ඩක් මේක. හරි. දැන් මේ පේන්නේ ඒතර ප්‍රධාන ශක්ති මට්ටම් නේ. හරි. මේ තියෙන ප්‍රධාන ශක්ති මට්ටම්. මේ අපි එළියට පේන ප්‍රධාන ශක්ති මට්ටම්. ඔගේ ඉලෙක්ට්‍රෝන ළමයි දැන් පළවෙනි ප්‍රධාන ශක්තිය මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ. මේකේ තැන් වල නෙමෙයි ඔයාලා හිතන්නේ එක තැනක විතරයි තියෙන්නේ. එක තැනක විතරයි තියෙන්නේ. බැලුවම මේක ටිකක් zoom කරලා බැලුවම මේකේ තියෙන ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන උපශක්ති මට්ටමේ. මේකේ තියෙන S උපශක්ති මට්ටමනේ S උපශක්ති මට්ටමේ හැමතැනම නෑ. එක තැනකට විතරක් ගොනු වෙලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක්. දැන් ආයෙ බැලුවම ළමයි මේක දැක්කම මේ ඉලෙක්ට්‍රෝන දෙකක් එකනක තියෙනවා. ආයෙ තව ඉලෙක්ට්‍රෝන සෙට් එකයි. 2යි 3යි 4යි 5යි 6යි මේ තැන් වල ගොඩිනවා. මේක සිද්ධිය බලන්න හොඳට අහගන්න ඈ. මේක දැන් ආපහු zoom out කරලා බලුවම මොකද පේන්නේ? ආයෙ zoom කරලා බලුවාම ළමයි මේකේ S උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් යනවා.
කියන්නේ දෙවෙනි එකේ S උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් හැමතැනම නෙමෙයි එක තැනක ගොනු වෙලා ඉලෙක්ට්‍රෝන දෙකක් යනවා. ඊට පස්සේ බලපුවම මේකේ P උපශක්ති මට්ටම මේ උපශක්ති මට්ටම් දෙකක් තියෙනවා. P උපශක්ති මට්ටමේ හැමතැනම නැතුව එක තැනක විතරක් තියෙනවා ගොනු වෙලා. එතන ඉන්නවා ඉලෙක්ට්‍රෝන 6ක් එකට එකතු වෙලා. තේරෙනවද? එතකොට මේ බලන්න මේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ S උපශක්ති, ඒ කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටමේ ඇතුලේ උපශක්ති මට්ටම් වල. උපශක්ති මට්ටම් වලත් හැමතැනම නෑ. උපශක්ති මට්ටම් වල තියෙන එක්තරා තැනක් තියෙනවා. එතන තැන විතරයි තියෙන්නේ. එතකොට ඒක zoom කරලා බලුවම තැන් වල තියෙන්නේ. හරි. එතකොට මේ එක ළඟට ගොනු වෙලා තියෙන්නේ. එතකොට ළමයි මේ වගේ හරි ගොනු වෙලා තියෙන තැන් වලට ඉලෙක්ට්‍රෝන එකතු වෙලා තියෙන උපශක්ති මට්ටම් වල. හරි. උපශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන එකතු වෙලා තියෙන තැන් වලට අපි කියනවා කාක්ෂික කියලා. උපශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන එකතු වෙලා තියෙන තැන් වලට අපි කියනවා කාක්ෂික කියලා. හරි. ඒ කියන්නේ උපශක්ති මට්ටම මේ මම මේ උපශක්ති මට්ටමක් විතරක් ඇඳලා ඉගෙන ගන්න ඕනේ. මේ ප්‍රධාන ශක්ති මට්ටම නේ උපශක්ති මට්ටමක් විතරක්. ඒක ඇඳාවලම මේ පළවෙනි එකේ උපශක්ති මට්ටමක් විතරක් ඇඳලා. මේකේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒතර මේ හරිය තමයි කාක්ෂිකේ තියෙන්නේ. හරිද යාගේ? එහෙම නිකන් හිතන්නකො. දැන් මෙයාව ගත්තාම ළමයි මේ දෙවෙනි එක ගත්තාම මේකේ උපශක්ති මට්ටම් දෙකක් තියෙනවානේ. එකක් කොහොම තියෙනවා අනිත් එක කොහොම තියෙනවා. හරි. මේකේ මේ S උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. P එකේ එක තැනක 6ක් කොහොම එකට එකතු වෙලා තියෙනවා. හරි. ඒක මේකේ මේ හරිය තියෙනවා මේකේ කාක්ෂිකේ S උපශක්ති මට්ටමේ කාක්ෂිකේ තියෙනවා. මේ හරිය තමයි මේකේ තියෙන්නේ P උපශක්ති මට්ටමේ කාක්ෂිකේ. P උපශක්ති මට්ටමේ කාක්ෂිකේ. තේරුණාද? එතකොට මේ අනිත් තැන් වල ඉලෙක්ට්‍රෝන නැහැ. ඉලෙක්ට්‍රෝන හැමතැනම තියෙන්නේ මේ හරිය. එතකොට කාක්ෂිකයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගැවසෙන ප්‍රදේශයකට. ඉලෙක්ට්‍රෝන ගැවසෙන ප්‍රදේශයකට කාක්ෂික කියනවා. නැත්නම් හැමතැනම උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන නැහැ. දැන් ඕන් අපි කර්ම ඉගෙන ගත්තා. අපිට එළියෙන් දැක්කම පේන්නේ ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙනවා වගේ. ඒක තව ටිකක් zoom කරලා බලුවම ඒක තියෙන උපශක්ති මට්ටම් වල උපශක්ති මට්ටමේ හැමතැනම ඉලෙක්ට්‍රෝන නැහැ. ඒක තියෙන උපශක්ති මට්ටමේ කාක්ෂික තුල. ඒක තියෙන උපශක්ති මට්ටම් වල කාක්ෂික තුල. එතකොට ළමයි S උපශක්ති මට්ටමේ තියෙන කාක්ෂික අපි හඳුන්වන්නේ S කාක්ෂික කියලා. ඒක හඳුන්වන්නේ S කාක්ෂික කියලා. එතකොට මේකේ තියෙන මේ S කාක්ෂික තියෙනවා. හරිද? P කාක්ෂික මේ P උපශක්ති මට්ටමේ නම් තියෙන්නේ P කාක්ෂික කියලා කියනවා. හරිද? එතකොට D උපශක්ති මට්ටමේ නම් තියෙන්නේ D කාක්ෂික. හරි. ඕම වගේ හඳුන්වනවා. එතකොට ළමයි දැන් ඕම් අපි කරුණු ටිකක් දැනගත්තා. ඉලෙක්ට්‍රෝන ඉන්නේ හැමතැනම නෙමෙයි. මේ කරුණු ටික හොඳම දෙයක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඉන්නේ අපි එළියේ ඉඳලා බලාගෙන යන ඇතුළට දැන් ඉලෙක්ට්‍රෝන වල තියෙන විදිහ ඉලෙක්ට්‍රෝන තියෙන ප්‍රධාන ශක්ති මට්ටමේ අපි තව ටිකක් zoom කරලා බලුවම ඒක තියෙන උපශක්ති මට්ටමේ තව ටිකක් zoom කරලා බලුවම උපශක්ති මට්ටමේ හැමතැනම ඉලෙක්ට්‍රෝන නැහැ. උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එක්තරා ප්‍රදේශයක විතරයි තියෙන්නේ. ආන්ගේ ප්‍රදේශය මොකද්ද? කාක්ෂිකය. ඒක කාක්ෂිකය කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ ශූන්‍ය නොවන ප්‍රදේශය. ඒ කියන්නේ හැමතැනම නැතුව එක තැනකට විතරක් ඉලෙක්ට්‍රෝන ටික ගොනු වෙලා තියෙනවා ඒක. එතකොට මේ කාක්ෂිකත් නම් කරනවා ළමයි. එතකොට ප්‍රධාන ශක්ති මට්ටම් නම් කරන්නේ 1 2 3 කියලා ඉවරලා n සමානයි 1යි කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම, n සමානයි 2යි කියන්නේ දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටම. ප්‍රධාන ශක්ති මට්ටමේ අංකයට ගැළපෙන ප්‍රමාණයක් උපශක්ති මට්ටම් තියෙනවා. ඒකේ ප්‍රධාන ශක්ති මට්ටම 1 න උපශක්ති මට්ටම 1යි. ප්‍රධාන ශක්ති මට්ටම 2 න උපශක්ති මට්ටම් 2ක් තියෙනවා. ඒ උපශක්ති මට්ටම් අපි නම් කරා SPD කියලා. හරිද? එතකොට SPD කියලා. එතකොට පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උපශක්ති මට්ටමක් විතරයි. දෙවෙනි එකේ තියෙනවා SPD කියලා තියෙනවා. තුන්වෙනි එකේ තියෙනවා SPDF කියලා. හතරවෙනි එකේ SPD F කියලා තියෙනවා. තුන්වෙනි එකේ තියෙන SPD විතර. හරිනේ. ඒකේ තමයි උපශක්ති මට්ටමේ කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. ඒ කාක්ෂිකත් අපි එයාගේ උපශක්ති මට්ටමේම නම් කරනවා. S උපශක්ති මට්ටමේ තියෙන කාක්ෂික S කාක්ෂික, P උපශක්ති මට්ටමේ තියෙන කාක්ෂික P කාක්ෂික, D උපශක්ති මට්ටමේ තියෙන කාක්ෂික D කාක්ෂික, F උපශක්ති මට්ටමක නම් F කාක්ෂික කියලා නම් කරනවා. රයිට්? ඕම් වැඩේ හරි. තේරුණා? දැන් ඒක ඉලෙක්ට්‍රෝන වල තියෙන විදිය ගැන අදහසක් ආවා. ඔයගොල්ලෝ මේකේ අවශ්‍යතාවයක් තියෙනවා නම් මේක ලියා ගන්න. හරිද? දැන් මම මේක මකනවා. දැන් ඔයගොල්ලෝ මේක මතකයි කියලා හිතනවා ඉතුරු ටික කරන්න යන්නේ. හරි. දැන් ඕම් යමු ගෙලින්ම ක්වොන්ටම් අංකෙට. හරිද? ඔයන විදිය. රයිට්. දැන් මම මේක නටුවා. ඔයගොල්ලෝ ඒක ටක්කාලා ඒක නවත්තලා වීඩියෝ එක ඒ ටික අවශ්‍ය කට්ටිය අවශ්‍ය දේවල් ටික ලියා ගන්න. එහෙනම් Tamanට හරි. මේක අනිවාර්යෙන් MCQ එකක් එනවම තමයි. හරි. මේක අනිවාර්යෙන් එකක් එනවම තමයි. හරි. රයිට්. දැන් උඩට ඕම් බලාගමු දැන් සිද්ධිය හදගෙන ඉන්නේ. හරි. එතකොට දැන් ඉලෙක්ට්‍රෝනයක් තියෙන විදිහේ ක්වොන්ටම් අංකයෙන් කියවෙන්නේ. ඒක මොන ප්‍රධාන ශක්ති මට්ටමේදී ඉන්නේ? n වලින් කියවෙන්නේ ඒක. ඒක මොන උපශක්ති මට්ටමේදී ඉන්නේ? l වලින් කියවෙන්නේ ඒක. ඒක මොන කාක්ෂිකයේද ඉන්නේ? ඒ ml වලින් කියවෙන්නේ ඒක. ඒක මොන පැත්තට භ්‍රමණය වෙමින්ද පවතින්නේ?
ms වලින් කියවෙන්නේ ඒක. හරිද? ඔව්. එතන අපි දන්නවා n වලට අගය. හරිද? මේකෙන් තමයි ඕම තමයි මේ තියෙන ක්වොන්ටම් මංග කුලකය. හරිද? n සමානයි 1යි කියන්නේ. හරිද? n සමානයි 1යි කියන්නේ ආ පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම. පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ නම් ළමයි උපශක්ති මට්ටම් තියෙන්නේ කීයද? 1යි. එහෙනම් L වලට එන්නේ හරි. එහෙනම් උපශක්ති මට්ටම් තියෙන්නේ 1යි. හරි. මම කියන්න මෙහෙම උපශක්ති මට්ටම් ගන්න. මේක වෙනම එකක්. මේ දාන එක නෙවෙයි. හරි. උපශක්ති මට්ටම් එකක් තියෙනවා. පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ නම් උපශක්ති මට්ටම් 1යි. හරි. ඒ උපශක්ති මට්ටම තියෙන්නේ මොකද්ද? S උපශක්ති මට්ටමක් විතරයි. හරි. ඊට පස්සේ දෙවෙනි එකේ හරි. දෙවෙනි එකේ මතක තියාගන්න n සමානයි 2. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ නැගෙන්නේ n සමානයි 2යි. n සමානයි 2යි නම් ළමයි ඒකේ උපශක්ති මට්ටම් තියෙනවා දෙකක්. ඒක උපශක්ති මට්ටම් දෙකක් තියෙනවා. ඒ උපශක්ති මට්ටම් දෙක මොනවාද? s උපශක්ති මට්ටමකුත් තියෙනවා p උපශක්ති මට්ටමකුත් තියෙනවා. හරි. n සමානයි 3යි කියලා කියන්නේ මොකද්ද? n සමානයි 3යි කියන්නේ යා ප්‍රධාන තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ. එයා තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ නම් ඉන්නේ අදාළ ඉලෙක්ට්‍රෝනේ. ඒකේ උපශක්ති මට්ටම් 3ක් තියෙනවා. හරි. ඒ උපශක්ති මට්ටම් 3ක් තියෙනවා. උපශක්ති මට්ටම් 3 තමයි ළමයි මොනවාද? S P D කියලා. හරි. ඒක ඔය විදිහට තියෙනවා. හරි. දැන් මේ බලන්නකො. දැන් යා n සමානයි අපි 4 විතර 4ට යනකම් තව එකක් ගමු. n සමානයි 4යි කියන්නේ මොකද්ද එහෙනම්? එයා ඉන්නේ ප්‍රධාන 4 වෙනි ශක්ති මට්ටමේ. ප්‍රධාන 4 වෙනි ශක්ති මට්ටමේ ළමයි උපශක්ති මට්ටම් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඒ මොනවා විදිහට තියෙන්නේ 4? S උපශක්ති මට්ටමකුත් තියෙනවා, P උපශක්ති මට්ටමකුත් තියෙනවා, D එකකුත් තියෙනවා, F එකකුත් තියෙනවා. ඔය විදිහට තියෙනවා. හරි. දැන් මේ බලන්නකො. L වලට අංක දෙන විදිහ. L වලට ළමයි ඕම් බලා ගන්න L වලට හරි. එයා S උපශක්ති මට්ටමක නම් ඉන්නේ L වලට අංකේ දාන්නේ 0යි. ඒ අදාළ ඉලෙක්ට්‍රෝනේ S උපශක්ති මට්ටමක නම් ඉන්නේ 0යි අංකේ. ඒ අදාළ ඉලෙක්ට්‍රෝනේ P උපශක්ති මට්ටමක නම් ඉන්නේ එයාට දාන්නේ අංක 1යි. හරි. ඒ අදාළ ඉලෙක්ට්‍රෝනේ ළමයි SP නේද? D උපශක්ති මට්ටමක නම් ඉන්නේ එයාට අංක දාන්නේ 2යි. ඒ අදාළ ඉලෙක්ට්‍රෝනේ F උපශක්ති මට්ටමක නම් ඉන්නේ එයාට අංක දාන්නේ 3යි. හරි. මෙන්න මේක තමයි වැදගත්ම කාරණාව. හරි. ඒ කිව්වේ මොකද්ද ඒ කිව්වේ? ඒ කියන්නේ දැන් ඒ අදාළ ඉලෙක්ට්‍රෝනේ දැන් ක්වොන්ටම් අංක කුලකයක් මෙහෙ ලියමු පැත්තකින්. හරි. ML ML MS මේක අපනම. හරි. ඒකට කොට බලා ගන්නකො දැන් ක්වොන්ටම් අංක කුලකේ ලියන්න යන්නේ. හරි. දැන් හිතන්නකො මෙහෙම මේ. හරි. අදාළ ඉලෙක්ට්‍රෝනේ ඉන්නේ දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ. අදාළ ඉලෙක්ට්‍රෝනේ ඉන්නේ දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ න අපි n වලට දෙකක් ලියනවා. හරිද? ක්වොන්ටම් අංක වල ඕන් n වලට දෙකයි. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ එයා ඉන්නේ P උපශක්ති මට්ටමක. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ P උපශක්ති මට්ටම. ඉතින් තියෙනවනේ දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ SP කියලා උපශක්ති මට්ටම් දෙකක් තියෙනවනේ. ඒක S වල ඉන්න පුළුවන් P වල ඉන්න පුළුවන්. මේ අපි කතා කරන ඉලෙක්ට්‍රෝන ඉන්නේ දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ P උපශක්ති මට්ටමක. ඒක P උපශක්ති මට්ටමක නම් L වල කියලා කියන්නේ P වලට කීය දෙන්නේ? P වලට 1යි. දැන් එතකොට අපි දන්නවා මේව ලියන එකේ හරිද ක්වොන්ටම් අංකය මෙතන දෙක ලියන එකේ තේරුම ප්‍රධාන දෙවෙනි ශක්ති මට්ටමේ L වලට 1යි කියන්නේ එයා ඉන්නේ P උපශක්ති මට්ටමක. එයා ඉන්නේ P උපශක්ති මට්ටමක. මේක තමයි තේරුම් ගන්න. හරිද? දැන් අපිට මේව දෙනවා ක්වොන්ටම් අංක කුල කියන්නේ n සමානයි 3යි. ඒක 2යි. මේක දෙනවා තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ 2යි කියන්නේ S වල නම් තුන්වෙනි එකේ තියෙනවා SPD කියලා උපශක්ති මට්ටම් 3ක්. S නම් 0යි, P නම් 1යි, D නම් 2යි. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ D උපශක්ති මට්ටමේ ඉන්නේ මෙයා. හරිද? මේක තමයි දෙකෙන් තේරුම් ගන්න. හරිද? right. එතකොට අපි උපශක්ති මට්ටම දැන් නම් ප්‍රධාන ශක්ති මට්ටම දාන්නවා, උපශක්ති මට්ටම නම් කරන්න දාන්නවා. ඊළඟට තමයි කාක්ෂිකයට යන්නේ උපශක්ති මට්ටම දැනගෙන. කාක්ෂිකයට යන්නේ උපශක්ති මට්ටම දැනගෙන. ඒ උපශක්ති මට්ටමේ නම් අදාළ ඉලෙක්ට්‍රෝන ඉන්නේ උපශක්ති මට්ටමේ නමින් තමයි නම් කරන්නේ. ඒ කිව්වේ මේ බලන්නකො. දැන් මේක තමයි මෙතන ඉඳලා දැන් මේ වෙනස් සිද්ධියක් යන්නේ මෙතන ඉඳලා. ඕම් බලා ගන්න මෙතන ඉඳලා යන්නේ වෙනම සිද්ධියක්. හරිද? ඒ කියන්නේ මෙතෙන්ට එනකන් අපි දැනගෙන ඉන්න ඕනේ එහා පැත්තට යන්න නම්. එහා පැත්තට යනවා මෙතනින් ඉඳලා දැනගෙන ඉන්න ඕනේ. හරි. මේ බලන්නකො. ඒ කියන්නේ එයා ඉන්නේ මොන ප්‍රධාන ශක්ති මට්ටමේ මොන උපශක්ති මට්ටමේද කියලා. දැන් බැරි වෙලා හරි එයා S උපශක්ති මට්ටමක නම් ඉන්නේ. එයා ඉන්නේ S කාක්ෂිකයක. තමයි මේ කාක්ෂිකයක් අපි නිකන් කොටුවක් වගේ එකකින් හැදින්න ඕනේ. කාක්ෂිකයක් කියන එක කොටුවකින් හැදින්න ඕනේ. ඒක පොඩි රූම් එකක් වගේ නේද? ඒවට අංකයක් දෙනවා. S උපශක්ති මට්ටමට එන්නේ ළමයි බිංදුව අංකය. S උපශක්ති මට්ටමේ කාක්ෂික එකක් තියෙනවා. හරි. මෙහෙම ගමුකෝ. හරි. S උපශක්ති මට්ටම නම් දැන් මේ නේ.
ඕ පොඩ මේක නම් කරගමු හරියට. හරි. S උප ශක්ති මට්ටමක. හරි. එයා ඉන්නේ S උප ශක්ති මට්ටමක. ඉලෙක්ට්‍රෝනේ ඉන්නේ S උප ශක්ති මට්ටමක නම් S උප ශක්ති මට්ටමේ කාක්ෂික තියෙන්නේ එකයි. S උප ශක්ති මට්ටමේ කාක්ෂික තියෙන්නේ එකයි. හරි. ඒ කාක්ෂිකය අපි නම් කරන්නේ මෙන්න මෙහෙම එක කොටුවකින් ළමයි නිරූපණය කරනවා. හරි. S උප ශක්ති මට්ටමේ කාක්ෂික කියන ඒවා තියෙන්නේ එකයි. දැන් එයා ඉන්නේ P උප ශක්ති මට්ටමක නම් අදාළ ඉලෙක්ට්‍රෝනේ. P උප ශක්ති මට්ටම ගත්තාම P උප ශක්ති මට්ටමක කාක්ෂික තියෙනවා ළමයි 3ක්. P උප ශක්ති මට්ටම කාක්ෂික කීයක් තියෙනවා 3ක් තියෙනවා. හරි. උඩට බලා ගන්න මෙතනින් පස්සේ දැන් ඉවරයි අන්තිමට කියන්නේ. හරි. තේරෙනවද? right. P උප ශක්ති මට්ටමක නම් ළමයි ඒ කාක්ෂික 3ක් තියෙනවා. ඒතර එයාගේ කාක්ෂික 3ක් තියෙනවා කියන්නේ මේ කොටු 3ක් තියෙනවා. හරි. කොටු 3ක් තියෙනවා නේද? මෙතන කොටු 3ක් තියෙනවා. හරි. එතකොට ඒ කාක්ෂික 3ක් තියෙනවා කියන්නේ. ඒ තියෙන කාක්ෂික තියෙන ඔත්ත සංඛ්‍යාවලින්. හරි. P වලට S වලට 1යි P වලට 3යි එන D වලට D උප ශක්ති මට්ටමක නම් ඉන්නේ යා. D උප ශක්ති මට්ටමක නම් එයාට කාක්ෂික 5ක් තියෙනවා. එයාට කාක්ෂික 5ක් තියෙනවා. ඒ කියන්නේ කාක්ෂික 5ක් තියෙනවා කියන්නේ කොටු 5ක් තියෙනවා. මේ විදිහට ගත්තාම කොටු 5ක් තියෙනවා. මේ ගත්තාම කොටු 5ක්. 1යි 2යි 3යි 4යි 5යි. එයා ඉන්නේ F උප ශක්ති මට්ටමක නම් හරි. එයා ඉන්නේ F උප ශක්ති මට්ටමක නම් එයාට තියෙනවා ළමයි කාක්ෂික 7ක් තියෙනවා. හරි. කාක්ෂික 7ක් තියෙනවා. එතකොට කාක්ෂික 7යි කියන්නේ ඕම් දිගට යනවා ඒක හරි. මම දැන් මේ ඉගෙන තියෙන මේ ෂේප් එක යදින්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි එන්නේ මකන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඉතිරියට උම 7ක් තියෙනවා. හරි. එතකොට දැන් මේ කාක්ෂික ඇතුලේ තමයි ඉන්නේ ඉලෙක්ට්‍රෝන. මේ එක කාක්ෂිකයකට ළමයි ඉලෙක්ට්‍රෝන දෙකක් පිරෙන්න පුළුවන්. හරිද? මේ එක කාක්ෂිකයක පවතින පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න 2යි. හරි. එතකොට මේක එක කාක්ෂිකයයි නැතින ඉලෙක්ට්‍රෝන 2යි. එක මෙයාගේ බලන්නකො ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න පුළුවන්ද කියලා. කාක්ෂික 3ක් තියෙනවනේ එකකට 2 ගානේ පිරුණොත් එහෙම මුළු ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න පුළුවන්ද? 6ක් තියෙන්න පුළුවන්. D උප ශක්ති මට්ටමේ කාක්ෂික 5ක් තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න පුළුවන්ද? ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 10ක් තියෙන්න පුළුවන්. ඒකක 2 ගානේ තියෙනවා. F උප ශක්ති මට්ටමක කාක්ෂික 7ක් තියෙනවා. එක කාක්ෂිකයකට ඉලෙක්ට්‍රෝන 2 බැගින් ඉලෙක්ට්‍රෝන තියෙන්න පුළුවන් 14ක් තියෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන 14ක් තියෙන්න පුළුවන්. හරිද? එතකොට F උප ශක්ති මට්ටම තුළ ඉලෙක්ට්‍රෝන 14ක් තියෙන්න පුළුවන් එක කාක්ෂිකයක 2 ගන්න. මොකද මේ කාක්ෂික 7ක් තියෙනවා. හරිද? දැන් මේ බලන්න මේ කාක්ෂික වලට අංක දෙනවා. දැන් මේ ml එක නම් කරද්දී ml එකෙන් කියවෙන්නේ කාක්ෂිකයනේ. S උප ශක්ති මට්ටමක නම් ළමයි ඒ කාක්ෂිකයට අංක එන්නේ බිඳුව. S උප ශක්ති මට්ටමක නම් තියෙන්නේ එයාගේ S කාක්ෂිකයක තියෙන X කාක්ෂිකයට එන්නේ බිඳුව. ඔබ තේරෙනවා ටික වෙලාවක් යද්දී. හරිද? P උප ශක්ති මට්ටමක නම් ඉන්නේ එයාට අංක දෙනවා මේ P උප ශක්ති මට්ටම කාක්ෂික 3ක් තියෙනවානේ. ඒ කාක්ෂික 3න් කොයි එකේ තියෙන කියලා අපි හරියටම හොයා ගන්න ඕනේ. හරිද? මේ කෙරෝලේ පළවෙනි එකේ නම් තියෙන එයාට දෙනවා ඍණ 1යි කියලා. මේ මැද එකේ නම් තියෙන්නේ බිඳුවයි. කෙරෝලේ එකේ නම් ධන 1යි. මේකෙත් එහෙම. මැදට බිඳුවයි මේකේ මේ ඍණ 1යි ඍණ 2යි. මෙතන ධන 1යි මෙතන ධන 2යි. මෙතන මැදට බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3. මෙතන මෙතන ධන 1 2 3. හරි. ඒ කියන්නේ කාක්ෂිකයේ දැන් කොයි කාක්ෂිකයේද කියලා හොයාගන්න බෑ. S උප ශක්ති මට්ටමක නම් තියෙන්නේ S කාක්ෂිකයක් තියෙන. X කාක්ෂිකේ එකයි තියෙන්නේ. ඒතකොට ඒකට බිඳුවම තමයි එන්නේ. P උප ශක්ති මට්ටම ගත්තොත් එමේ මේකේ කාක්ෂික 3ක් තියෙනවා. ඒක කාක්ෂික 3ක් තියෙනවා නම් පළවෙනි කාක්ෂිකේ නම් ඍණ 1යි. ඒ අදාළ ඉලෙක්ට්‍රෝනේ දෙවෙනි කාක්ෂිකේ නම් බිඳුවයි. තුන්වෙනි එකේ නම් ධන 1යි. ඒතකොට D එකේ තමයි මේ කාක්ෂික 5ක් තියෙනවා. ඍණ 2 ඉඳලා ධන 2කට වෙනකම් පරාසය තියෙනවා අංක දාලා. ඒතකොට මේ ඒ අංගේ තමයි අපි ml එක වෙනකොට දාන්නේ. හරි. ඒක කාක්ෂිකයක් තුල ඉලෙක්ට්‍රෝන ගත්තාම ළමයි මේ කාක්ෂිකයක් තුල ඉලෙක්ට්‍රෝන ගත්තාම ළමයි මෙහෙම පේන්න පුළුවන්. හරි. ඉස්සලා මේ පැත්තට පිරෙන්නේ. හරි. මේ දිශාවට භ්‍රමණය වීම උත්පාදනය කියන ඉලෙක්ට්‍රෝන ඕමම සංකේතවත් කරනවා. දැන් මේ පැත්තට භ්‍රමණය වෙමින් තියෙනවා නම් ළමයි අපි කියනවා ධන භාගයයි කියලා. ඒ ධන භාගයයි කියලා. ධන භාගය කියන්නේ උඩ පැත්තට ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වෙමින් පවතිනවා. ඊට පස්සේ පහළ පැත්තට නම් තියෙන්නේ භ්‍රමණය වෙමින් අපි කියන්නේ ඍණ භාගයයි කියලා. හරි. පහළ පැත්තට නම් භ්‍රමණය වෙමින් පවතින ඍණ භාගයයි කියලා. හරි. දැන් අපි ඒක ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරගමු. මේ ටික තමයි වැදගත්ම කාරණා ටික. හරි. දැන් එතකොට මේ උපශක්ති මට්ටමේදී ඒ උපශක්ති මට්ටමේ මොන කාක්ෂිකයේද ඉන්නේ ඒ කාක්ෂිකයට අදාළ ওই විදිහට අංක දෙනවා. හරි. මෙන්න මේක තමයි වැදගත්ම කාරණාව. හරි. දැන් ඕම ඔය ටික ඉස්සෙල්ලාම ලියා ගන්නකො. හරි.
ඔය ටික අනිවාර්යෙන්ම ලියා ගන්න. මේ ටික ලියාගත්තට පස්සේ තමයි දැන් මම පැහැදිලි කරන්නේ ඊටු ටික. හරිද? ඕන් රයිට් බලන්න. දැන් ඊළඟ එකම පැහැදිලි කරගමු. හරිද? ඕන් ඔයාලා ඔය ටික ලියාගත්තා. දැන් මම පැහැදිලි කරන්නම් මේ. හරිද? දැන් මේ දෙනවා. හරිද? රයිට්. ඕම මම කරන්නේ මේ ටික. හරිද? රයිට්. දැන් අපි පැහැදිලි කරගමුකෝ. දැන් අපි මේක පැහැදිලි කරගමු. මේකේ කියවෙන කරුණු පිළිබඳව දැන් ඔයාලට ඕම මතකයි ඇයිද? ඔයාලා ලියලා තියෙන්නේ ඔයාලා ගාව ඒ කියන්නේ නෝට් එක තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මම පැහැදිලි කරනවා. දැන් අදාළ ඉලෙක්ට්‍රෝනය දෙන්නේ මෙහෙම. හරි. අදාළ ඉලෙක්ට්‍රෝනය මොකක් හරි පරමාණුව කියලා එයාගේ 10 වෙනි ඉලෙක්ට්‍රෝනය 8 වෙනි ඉලෙක්ට්‍රෝනය එහෙම කියනවා. හරි. දැන් අපි හිතමු මෙහෙම. ඒ ඉලෙක්ට්‍රෝනය දෙන්නේතර ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි දැනගෙන ඉන්න ඕනේ කියන්නේ. හරි. අපිට කියනවා මෙහෙම. සෝඩියම් කියන්නේ ඉලෙක්ට්‍රෝන 11ක් තියෙන එකනේ. සෝඩියම් වල හරි 9 වෙනි ඉලෙක්ට්‍රෝනේ. ඒ කියන්නේ 9 වෙනියට තියෙන ඉලෙක්ට්‍රෝනේ. සෝඩියම් වල 9 වෙනි තියෙන ඉලෙක්ට්‍රෝනේ ක්වොන්ටම් අංක කුලකය. හරිද? ක්වොන්ටම් අංක කුලකය. 9 වෙනියට තියෙන ඉලෙක්ට්‍රෝනේ. හරිද? අපි ලියාවන්කෝ ඉස්සෙල්ලා සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන 11ක් තියෙනවා. ලියමු මුළු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. 1s2. ඒතකොට ඉලෙක්ට්‍රෝන 2යි. 2s2. ඉලෙක්ට්‍රෝන 4යි. ඊළඟට තියෙන 2p 2p6 එතකොට ඉලෙක්ට්‍රෝන 10ක් ගිහිල්ලා ඊළඟට 3s1 මේන් ඉලෙක්ට්‍රෝන 11ක් එතකොට මේ තියෙන සෝඩියම් කියන එක ඉලෙක්ට්‍රෝන 11ක් තියෙනවා මෙතන යාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙනවා හැබැයි යාගේ ක්වොන්ටම් අංක කුල කියන්නේ 9 වෙනි ඉලෙක්ට්‍රෝනේ හරි මෙතෙන් එනකොට ඉලෙක්ට්‍රෝන කීයක් ගිහිල්ලාද 2යි හරි ඊට පස්සේ මේකෙන් මෙතෙන් එනකොට ඉලෙක්ට්‍රෝන 4යි ඊට පස්සේ තව අපිට ඉලෙක්ට්‍රෝන 9ක් වෙනවා මේ දැන් මෙතෙන් එනකොට මේ 2යි මෙතන තව උඩ ඉලෙක්ට්‍රෝන ගාණ කියන්නේ මේ උඩින් මෙතන 2යි මෙතන 2යි ඉලෙක්ට්‍රෝන 4ක් වෙනකන් ඇවිල්ලා. ඒතර 4 වෙනි ඉලෙක්ට්‍රෝන කියන්නේ 2s2 ඈ. 4 වෙනි ඉලෙක්ට්‍රෝන කියන්නේ 2s2. දැන් ඊළඟ 3 වෙනි ඉලෙක්ට්‍රෝන කියලා 3 වෙනි ඉලෙක්ට්‍රෝන කියන්නේ 1s2 ඉතින් 1s1 පළවෙනි ඉලෙක්ට්‍රෝනේ 1s2 දෙවෙනි ඉලෙක්ට්‍රෝනේ 2s1 2s1 කියන්නේ 3 වෙනි ඉලෙක්ට්‍රෝනේ. ඒතර දැන් අබානෝ 9 වෙනි ඉලෙක්ට්‍රෝන. මෙතෙන් යනකොට 4ක් ඉවරයිනේ. ඒතර 4ක් ඉවරයි නම් අපි බලමු ඊළඟට 2p 2p6 2p1 2p1 කියන්නේ 4නේ 5 වෙනි ඉලෙක්ට්‍රෝනේ 2p2 කියන්නේ 6 වෙනි ඉලෙක්ට්‍රෝනේ 2p3 කියන්නේ 5 6 7 වෙනි ඉලෙක්ට්‍රෝනේ ඊළඟට 8 9 බලමු 2p4 2p3 2p4 2p5 2p5 9 වෙනි ඉලෙක්ට්‍රෝන කියන්නේ 2p5 එහෙනම් 9 වෙනි ඉලෙක්ට්‍රෝන කියන්නේ 2p5 ඉස්සෙල්ලාම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ අපි යාගේ අදාළ ඉලෙක්ට්‍රෝනේ හඳුනා ගන්න ඕනේ මේ විදිහට 2p5 ඒක ඕන් යාගේ ඉලෙක්ට්‍රෝන හඳුනාගත්තා අපි 2p5 කියලා හරි යාගේ ඉලෙක්ට්‍රෝන 2p5 මම දැන් මාකන නෑ ඉඳලා තියෙන හින්දා 2p5 එහෙනම් 9 වෙනි ඉලෙක්ට්‍රෝන කියන්නේ 2p5 2p5 ඕම් ඉලෙක්ට්‍රෝනේ හඳුනාගත්තා 9 වෙනි ඉලෙක්ට්‍රෝන. එයාගේ ක්වොන්ටම් අංක කුලකේ ලියන්නයි යන්නේ. මේ මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාස දැක්කහම මේකේ මේ ඉස්සරහට ඉලක්කම තියෙනව නේද? මේ ඉස්සරහා ඉලක්කමෙන් කියවෙන්නේ ළමයි එයාගේ ප්‍රධාන ශක්ති මට්ටම ගැන. එයාගේ ප්‍රධාන ශක්ති මට්ටම ගැන තමයි මේකෙන් කියවෙන්නේ. ඒ කියන්නේ එයාගේ n වල අගය. එයාගේ n වල අගය. මෙතන n වල අගය 2යිනේ. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන ඉන්නේ දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ. මේ ඉලක්කමෙන් කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම ගැන. ඒකේ n වලට ඒකේ අගය 2යිනේ. ඒ කියන්නේ n වල අගය 2යි. ඒ කියන්නේ මේකේ දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ඉන්නේ කියලා. ඊට පස්සේ මේ බලන්නකො මේකෙන් කියවෙන්නේ. හරි. මෙන්න මේකෙන් P ද S ද කියන එකෙන් මේකෙන් කියවෙන්නේ යාගේ උපශක්ති මට්ටම ගැන. යාගේ උපශක්ති මට්ටම. මේ S උපශක්ති මට්ටම ගණන් ඉන්නේ S කියලා කියවෙනවා. මෙයා ඉන්නේ මේකේ තියෙන්නේ P. P උපශක්ති මට්ටම කියන්නේ මෙයා එනම් P උපශක්ති මට්ටමක ඉන්නේ. ඒක P උපශක්ති මට්ටමක ඉන්නේ කියන්නේ එහෙනම් ml වලට අගය ඉන්නේ කීයද? ml වලට අගය. හරි. S උපශක්ති මට්ටම නම් ml නෙමෙයි. උපශක්ති මට්ටම කියවෙන්නේ L වලින් L වලට එන්නේ අගය කීයද? හරි. S උපශක්ති මට්ටම නම් L වලට 0යි P උපශක්ති මට්ටම නම් අගය 1යි. D උපශක්ති මට්ටම නම් 2යි. එහෙනම් මෙයාගේ ක්වොන්ටම් අංක කුල කියන අපි කරුණු දෙකක් ලියලා තියෙන්නේ. එයාගේ n එක ලියලා තියෙන්නේ n සමානයි 2යි. එයාගේ l එක ලියලා තියෙන්නේ l එක යා p උපශක්ති මට්ටමකින් l වලට එනං අගේ 1යි. ඊළඟට අපිට තියෙන්නේ තව ml එකයි ms එකයි ගන්න විදිය. ml එකයි ms එකයි ගන්න විදිය. හරිද? මම මේ ලස්සනට පැහැදිලි කරලා යනවා. හරිද?
ඊට පස්සේ උපශක්ති මට්ටම තියෙනවානේ. ඊළඟට අපිට කියනවනේ ml එක. ml එක කියන්නේ කාක්ෂිකය. කාක්ෂිකය ගන්නෙ මේ දෙන්නම භාවිතා කරලා. හරිද? කාක්ෂිකය ගන්නෙ මේ දෙන්නම භාවිතා කරනවා. මේ දෙන්නම කොහොමද භාවිතා කරන්නේ? මේමයි භාවිතා කරන්නේ. දැන් අපි දැනගත්තානේ මේකද P උපශක්ති මට්ටමක නෙන්නේ. P උපශක්ති මට්ටමක නම් එයා ඉන්නේ P කාක්ෂිකයක. P උපශක්ති මට්ටමක නම් ඉන්නේ මෙයාට අපි කාක්ෂිකය හොයන්නයි යන්නේ. හරි. කාක්ෂිකය. හරි. ඒක කාක්ෂිකය එතකොට මෙයා එනන් ඉන්නෝනේ P කාක්ෂිකයක. P උපශක්ති මට්ටමක නම් ඉන්නේ P කාක්ෂිකයක. P කාක්ෂිකයක පුතේ කාක්ෂික කීයක් තියෙනවද? 3ක් තියෙනවා. P එක කාක්ෂික කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එතකොට ඔහොම තුනම ගහගත්තා. හරි. ඒක නම් කරන්න දැනගන්න උඩට අංකේ බිඳුවයි මෙතෙන්ට ඍණ 1යි මෙතෙන්ට ධන 1යි. හරි. ඒක කාක්ෂිකයේ P ඒකේ පස්වෙනි ඉලෙක්ට්‍රෝනි. හරි. P කාක්ෂිකයේ පස්වෙනි ඉලෙක්ට්‍රෝනි. ඉලෙක්ට්‍රෝන පුරවන්නේ කොහොමද? මේ පැත්තට හරි. ඉස්සෙල්ලාම උඩ පැත්තට 1. මේ පිළිවෙලට මේම උඩ පැත්තට සේරුම් ටික පුරවගෙන යනවා. 1 2 3. දැන් ඕන් 3 හැබැයි මෙයාගේ තියෙන්නේ 5. එහෙනම් 5 නම් ඊළඟට 1 2 3 තියෙන ගාන ඉස්සෙල්ලාම උඩට පුරවගෙන යනවා. ඊට පස්සේ 8 7 පිරෙන්න ගන්නවා. හරි. ඊට පස්සේ මේ 3 4 5 මේ තියෙන පස්වෙනි එක. මේ තියෙන්නේ මේක. දැන් අපිට කියන්න පුළුවන් මෙයාගේ මේ කීයද මේ P කාක්ෂිකයේ අංකයේ බිඳුවයි මේ. ඇයි මේ? බිඳුවයි මේ පස්වෙනි ඉලෙක්ට්‍රෝන ඉන්නේ මෙතන මේ. එහෙනම් මෙයාගේ උඩ තියෙන අංකය කීයද? බිඳුවයි. එහෙනම් මෙතෙන්ට ලියන්නේ අංගය ml වලට එන්නේ බිඳුවයි. හරි. ml වලට එන්නේ බිඳුවයි. ඊළඟට ms එක කියන්නේ එන ලේසි මේ. එයා උඩ පැත්තට නම් ඉන්නේ ධන භාගය, යට පැත්තට නම් ඉන්නේ ඍණ භාගය. අපි කතා කරන්නේ 2p5 කියන එකේ ඒකේ පස්වෙනි ඉලෙක්ට්‍රෝන එකේ ඉන්නේ පාලට. එහෙනම් මෙතෙන්ට එන්නේ අගේ කීයද? ඍණ භාගය. එහෙනම් මෙතෙන්ට එන්නේ අගේ ඍණ භාගය. මේ තියෙනවා සෝඩියම් වල 9 වෙනි ඉලෙක්ට්‍රෝන ක්වොන්ටම් අංක කුලකය. මේ දෙන සෝඩියම් වල 9 වෙනි ඉලෙක්ට්‍රෝන ක්වොන්ටම් අංක කුලකය. right. තව අපි එකක් හදමු. හරිද? සෝඩියම් වලම ඕනනම් ගමු. හරිද? සෝඩියම් වලම අපි ගමු. හරිද? මෙන්න සෝඩියම් වල නේද අපි ගමු. මේක. මැංගනීස් වල හරිද? Mn. හරිද? මැංගනීස් වල එන 25යි මේක. හරිද? ඉලෙක්ට්‍රෝන 25ක් තියෙනවා. මෙයාගේ 23 වෙනි ඉලෙක්ට්‍රෝන. නැත්නම් අපි ගමු මෙයාගේ 21 වෙනි ඉලෙක්ට්‍රෝන. මැංගනීස් වල 21 වෙනි ඉලෙක්ට්‍රෝන. හරි. දැන් හරියට වඩා වේගෙන් අපිට කරත හැකි. දැන් ඔයගොල්ලෝගේ දැනුම ටික වර්ධනය වෙලා තියෙන්නේ. මේක පිළිබඳව 21 වෙනි ඉලෙක්ට්‍රෝන දැන් ඔයගොල්ලෝ උනා ලියලා බලන්න පුළුවන්. ඊළඟ ඉස්සරහම ඉලෙක්ට්‍රෝන වින්‍යාස 1s2 2s2 2p6. දැන් මෙතනට 10යි ඉලෙක්ට්‍රෝන. මේ 4යි 4යි 2යි 2යි 4යි 4යි 6යි 10යි. ඊට පස්සේ 3s2 3p6 18යි ඊළඟට 4s2 20යි හරි ඊළඟට 3d5 මෙන්න ඉලෙක්ට්‍රෝන හරි 3d5 මෙතන උඩ 20යි ඉලෙක්ට්‍රෝන හැබැයි අපි ලියන්නේ නැහැ 21 වෙනි ඉලෙක්ට්‍රෝන 21 වෙනි ඉලෙක්ට්‍රෝන කියන්නේ මෙතන උඩ 20යිනේ ඊළඟට පිරෙන්නේ 3d වලට 3d1 එහෙනම් 21 වෙනි ඉලෙක්ට්‍රෝන කියන්නේ 3d1 21 වෙනි ඉලෙක්ට්‍රෝන කියන්නේ 3d1 දැන් පාට ලේසි අපිට ලියන්න තියෙන්නේ n l ml ms පාට ලේසියෙන් හදාගත්ත හැකියි මේ n වල කිව්වෑගේ 3යි තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ d කියන්නේ s නම් බිඳුවයි p නම් 1යි d නම් 2යි එහෙනම් මෙතෙන්ට 2යි හරි ml එක කියන්න නම් ළමයි කාක්ෂිකේ එහෙනම් d එක ඉස්සෙල්ලාම ඇඳ ගන්න ඕනේ අපි d එක ඇඳ ගමන් මොකද වෙන්නේ ඒකේ පහක් තියෙනවා කාක්ෂිකේ 1යි 2යි 3යි 4යි 5යි හරි එන එක අංකේ දාන්නේ කොහොමද බිඳුව ඍණ 1 ධන 1 1 2 21 වෙනි d වලට දීන්නේ උඩට 1 තියෙන මේ අංක 1 1 කියන්නේ උඩට ඕම මේ පළවෙනි එක හරි d4 නම් මේ 1 2 3 4 මෙතන d4 නම් මෙතන හරි ඉතින් මේකේ d1 තියෙන්නේ මෙතන 1 අයියෝ මේ 1 තියනවා කියන්නේ ඊට උඩ අංක කියේ ධන 1යි එහෙනම් ධන 1යි කොයි පැත්තට තියෙන උඩ අතර පිළ උඩ පැත්තට පිළ තියෙන උඩ පැත්තට පිළ නම් තියෙන ධන භාගය උඩ පැත්තට නම් පිළ තියෙන ධන භාගය මේන් එයාගේ අදාළ ක්වොන්ටම් අංක කුලකේ අපි ලියුවා මේන් එයාට අදාළ ක්වොන්ටම් අංක කුලකේ අපි ලියුවා පාට ලේසි වැඩි පාට ලේසි දැන් මම ඔයාලට හිතනවා ක්වොන්ටම් අංකය ලියා ගන්න ගියා අදහස් වුණා කියලා. right. ඔන ක්වොන්ටම් අංකය ලියවිදී අදහස් වුණා. හරි. දැන් අපි පොඩ්ඩක් බලමු. හරි. මම මේක මකන වැඩ. හරි. ඒක අවශ්‍ය කරුණු වල සේරම ලියා ගන්නවා. ඔය ටික. හරි. ඊට පස්සේ අපි දැන් බලමු එනම් ඊළඟට පාස් පේපර් වල තියෙන ගැටලු දෙකක් විතර හදනවා. අපි මුලින්ම තියෙන ඒගොල්ලෝ අප තියෙන ඒගොල්ලෝ හදමු හැම අවුරුද්දකම වගේ ක්වොන්ටම් අංක කුලක වලින් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට ඔයාලා උත්තර ලියන්න ගෙදරදී. හරි. ඊළඟට දැන් අපි බලමු එකක් දෙකක් හදලා මම MCQ දෙකක් හදනවා. දැන් මම ඉස්සෙල්ලාම හදනවා ළමයි 2014
14 4වෙනි MCQ එක. හරිද? දැන් මම මේ හදන්නේ 2014 4වෙනි MCQ එක. හරි. 2014 4වෙනි MCQ එක. හරි. 2014 4වෙනි MCQ එක. ඒකේ කියවෙන දේ බලන්නකො. පරමාණුක ක්වොන්ටම් අංකය n සමානයි 3යි හා l සමානයි 2ක ඇති උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වන්නේ. පරමාණුක ක්වොන්ටම් අංකය n සමානයි මේක තියෙන්නේ n සමානයි 3යි. n සමානයි 3යි l සමානයි 2යි. අදාන ක්වොන්ටම් අංක වලගේ n l ml ms මේ n කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම n සමානයි 3යි කියන්නේ තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම. හරි. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම කියන්නේ ඒකේ උපශක්ති මට්ටම තියෙනවා S P D. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම වෙන උපශක්ති මට්ටම තියෙනවා S P D කියලා තුනක් තියෙනවා. ඒකේ L සමානයි 2යි. L සමානයි 0යි නම් S, L සමානයි 1යි නම් P, L සමානයි 2යි නම් D. එහෙනම් මේ කියවෙන්නේ ළමයි මොකද්ද? තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම කියන්නේ 3. හරි. L සමානයි 2යි කියන්නේ D. 3D ශක්ති මට්ටම කියන්නේ ඉලෙක්ට්‍රෝන 3D. මේ D වල තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන. අයියෝ පාට ලේසි. S එක ගණන් තියෙන කාක්ෂික 1යි. P එක ගණන් තියෙන කාක්ෂික 3යි. D එක ගණන් තියෙන කාක්ෂික 5යි. හරිනේ? D එක ගණන් තියෙන කාක්ෂික 5යි. S එක ගණන් ඉලෙ කාක්ෂික 1යි. P එක ගණන් කාක්ෂික 3යි. D එක ගණන් කාක්ෂික 5යි. එතකොට එක කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන අපි කලින් දුව 2යි තියෙන්න පුළුවන්. එක කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන උපරිම තියෙන්න පුළුවන් 2යි. එතකොට S එකක තියෙනවා ඉලෙක්ට්‍රෝන 2යි, P එකක කාක්ෂික 3ක් තියෙනවා ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න පුළුවන්. D එකේ කාක්ෂික 5ක් තියෙනවා නම් ළමයි ඒක ඉලෙක්ට්‍රෝන 10ක් තියෙන්න පුළුවන්. එහෙනම් 3D කියන එකේ උපරිම තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන ඇයියාගේ D තියෙන D කාක්ෂිකයක් තියෙන්නේ D කාක්ෂිකයක උපරිම පිරෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 10යි. ඒ D වල කාක්ෂික 5ක් තියෙනවා. එක කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන 2 ගානේ උපරිම පිරෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 10යි. උපරිම පිරෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 10යි. පාට ලේසි තමයි මේක හරියට ලියාගත්ත ගමන් මාර ලේසි. හරි. දැන් ඒක ඇති දෙයක් නෙමෙයි නේද මේ? විනාඩියයි ගන්න. හරි. අත්‍යවශ්‍යයි නෝනේ ඒක කරුණු ටික ලියා ගන්න. හරි. දැන් හැමෝම අනිවාර්යෙන් ගෙදරදී ඔක හදන්න ඕන තමයි විනාඩියක්වත් යන්නේ නැති එකක් MCQ එක හදන්න. ඊළඟ ළමයි අපි හදමු මෑත කාලේ එකක් ආයේ. අපි හදමු 2020 ේතර එකක්. හරි. 2020. හරි. 2020 දෙවෙනි MCQ එක. හරි. 2020 level. හරි. ඔන්න බලමු මේක අපි හදලා 2020 level දෙවෙනි MCQ එක. 2020 level දෙවෙනි MCQ එක. ඒක කියවෙන්නේ මොකද්ද? මැංගනීස් පරමාණුවේ Mn වල ඉසෙට්. ඉසෙට් කියන්නේ පරමාණු ක්‍රමාංකය. ඉසෙට් කියන්නේ පරමාණු ක්‍රමාංකය. ඒක 25යි. මැංගනීස් වල ඒගොල්ලෝ දීලා දෙනවා පරමාණු ක්‍රමාංක 25යි කියලා. L සමානයි 0 හා Ml ඍණ 1 ක්වොන්ටම් අංක ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිළිවෙලින්. ඒගොල්ලෝ දීලා දෙනවා මැංගනීස් වල 25යි කියලා. ඉසෙට් කියලා කියන්නේ පරමාණු ක්‍රමාංක 25යි. ඒකේ ප්‍රශ්නය අහලා තියෙන්නේ L සමානයි 0. හරි. L සමානයි 0 වෙන ඒවයි. හරි. L සමානයි 0 වෙන ඒවයි. Ml ඍණ 1ක් වෙන ඒවයි. Ml ඍණ 1ක් වෙන ඒවයි ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා. Ml ඍණ 1 වෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිළිවෙලින්. L සමාන 0 වෙන ඉලෙක්ට්‍රෝන ගාන කීයද? Ml ඍණ 1 වෙන ඉලෙක්ට්‍රෝන ගාන කීයද? මැංගනීස් පරමාණුව. එහෙනම් දැන් මැංගනීස් පරමාණු ගහනවා ඉස්සෙල්ලා මේක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන් ඉන්නවා. මම ලියනවා මැංගනීස් වල දැන් මේ පැත්තෙන් පටන් අරන් පුතේ පොඩ්ඩක් ඊට මනින්ද මම මෙතනින් ලියනවා මෙහෙම. මැංගනීස් Mn 25 ඉලෙක්ට්‍රෝන තියෙන්නේ පරමාණු ප්‍රමාණය. දැන් මුලම 1s2 2s2 2p6 ඊළඟට 3s2 3p6 ඊළඟට 3d5 4s2 හරි. ඔන්නේ ආගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 25ට නකල් ලියුවා. L සමානයි 0යි. මොනවද ක්වොන්ටම් අංක කියන්නේ N L Ml Ms. N කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම, L කියන්නේ උපශක්ති මට්ටම. L සමානයි 0යි කියන්නේ S වල නම් 0යි, P වල නම් 1යි, D වල නම් 2යි. L සමානයි 0 කියන්නේ S උපශක්ති මට්ටම් තියෙන ඉලෙක්ට්‍රෝන. අප්පට සිරියනටේ සින මෙතනක් තියෙනවා මේ S උපශක්ති මට්ටම් තියෙනවා මේ. මෙතන S උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් පිරලා තියෙනවද? දෙකක් තියෙනවා උඩ මේ. හරි. මෙතනක් තියෙනවා S උපශක්ති මට්ටම. ඒක ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා.
මෙතනක් තියෙනවා S උපශක්ති මට්ටම. ඒකේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ආවි තව තියෙනවා. මෙතනත් S උපශක්ති මට්ටමක් තියෙනවා. ඒකේ ඉලෙක්ට්‍රෝන දෙකයි. එතකොට L සමානයි බිඳුව වෙන ඉලෙක්ට්‍රෝන ගාන යහන්නේ. මේ උඩ මෙතන මෙතන 1යි මෙතන 1යි මෙතන 1යි මෙතන 1යි තියෙනවා. ඒ හැමෝගෙම 2 2 2 2 ඉලෙක්ට්‍රෝන පිරලා දෙනවා. එහෙනම් L සමානයි බිඳුව වෙන ඉලෙක්ට්‍රෝන ගාන කීයද ළමයි? ඉලෙක්ට්‍රෝන ගාන 2යිනේ. 2 ධන 2 ධන 2 ධන 2 ධන 4යි 6යි 8යි. මෙතන 8යි ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන 8යි. ඊට පස්සේ ආන්නේ ml ඍණ එකක් වෙනවා. ml ඍණ එකක් වෙනවා. ml ළමයි කියන්නේ කාක්ෂිකනේ. S එකක් තිබ්බොත් එහෙම කාක්ෂික එකයි යාගේ බිඳුවයි. P තිබ්බොත් එහෙම යාගේ කාක්ෂික 3යි බිඳුවයි ඍණ එකයි ධන එකයි. D තිබ්බොත් එයාගේ කාක්ෂික 5යි 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 5යි. බිඳුව ඍණ එක ධන ඍණ එක ඍණ දෙක 1 2. S වල නම් ළමයි ml ඍණ එක වෙනේව නෑ ඉලෙක්ට්‍රෝන. P වල ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මේ මෙතනට උඩරින් දෙකක් පිරෙන්න පුළුවන්. මේකෙත් උඩරිම දෙකක් පිරෙන්න පුළුවන්. ඒ කියන්නේ P වලයි P උපශක්ති මට්ටම් තියෙන නෙවෙයි D උපශක්ති මට්ටම් තියෙන නෙවෙයි ඉලෙක්ට්‍රෝන දෙක ගානේ තියෙන්න පුළුවන්. මෙතන තියෙනවා මේ මෙතන තියෙනවා එක මේ. එතන L සමාන ml සමානයි 1 වෙන ඒවා. ඍණ 1 වෙන ඒවා 2p6 6 කියන්නේ සේරම පිරලා තියෙන 6 කියන්නේ සේරම පිරලා තියෙන. සේරම පිරලා තියෙන මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්න පුළුවන්. දැන් මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි. ආ S වල නැහැ P වල. මෙතන 2p6 එන්න 3p6 හරි. මේකෙත් ඉලෙක්ට්‍රෝන මේකෙත් තියෙන්න ඕනේ උඩරම එක ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවනේ මේකේ තමයි 2p6 6 කියන්නේ 6 පිරලා තියෙන්නේ ඒ කියන්නේ ඍණ එක වෙන එකේ දෙකක් තියෙනවා. D වල අපි බලමු D වලක් තියෙනවනේ D වල ඍණ එක වෙන ඒවා හැබැයි ඒකේ පහක් තියෙනවනේ. ඒක 5යි කියන්නේ මෙතන මේ 1යි 2යි 3යි 4යි 5යි. බිඳුව ඍණ 1 ඍණ 2 ධන 1 ධන 2. ඒකේ 3D 5යිනේ එහෙනම් 5යි කියන්නේ උඩට පිරලා දෙන 1යි 2යි 3යි 4යි 5යි. මෙතෙන්ට. ආ ඍණ 1 වෙනේම නම් 1යි තියෙන්නේ. ඍණ 1 වෙනේම 1යි තියෙන්නේ. D 10ම තිබ්බනම් ඕන ඍණ 2 වෙනේම දෙකක් තියෙනවා. හරි. 10ම තිබුණා ඊට ඔක්කොම හරි ගන්න පුළුවන්. හරි. 1යි. එතකොට එහෙනම් අපිට ගන්න පුළුවන් ml හරි. ml එක ඍණ 1 වෙන ඉලෙක්ට්‍රෝන. මෙතන 2යි මෙතන 2යි අතන 1යි. 2 2 4 4 1 5යි. ඒක 5යි. එහෙනම් 8යි. හරි. එහෙනම් උත්තරේ ඉන්නේ 8,5. හරි. 8,5. පාට ලේසි වැඩේ. හරිද? දැන් ඕම ඔයාලට ඒක තේරුණා. ඒක ඔයගොල්ලන්ට පුළුවන් පුතේ මේකේ තියෙන ඒවා ටික ගෙදර ගිහිල්ලා හදන්න. හරි ගෙදර ගිහලා කියන්නේ මේකේ තියෙන ඒවා ටික අලුතෙන් පාස් පේපර් වල තියෙන ඒවා ටික 2012 ඉදිරිය ඉඳලම හදාගෙන යන්න. දැන් 2012 ඉඳලා 2021 කට ළමයි තියෙන MCQ ටික ඔයගොල්ලෝ හදන්න. හරි. හදලා ඉවරලා බලන්න. මේක අනිවාර්ය විභාගයට එන ගානක් මේ MCQ එක ෂුවර් ලකුණක් කරගන්න. right. එහෙනම් අපි ඊළඟ දවසේ තව MCQ වල අනිවාර්යෙන් එන ප්‍රශ්න ටික අපි හදමු. හරි රචනාවලයි ඒවා හදමු. right.